අයිබෝවන් සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා අද ඉරිදා දවස සතියන්තයේ අපේ මුණ ගැහිම සියත පත්තරේ සමගින් සියත පත්තරේ සමග අද දවසේ ඔබ මුණ ගැහෙනකොට හැමදෙනාටම ප්‍රාර්ථනා කරනවා යහපත් වූ දවසක් අද දවස පත් කරගන්නට හැකියාව හැමෝටම ලැබේවා කියලා මොන ප්‍රශ්න කරදර බාධක තිබුණත් හිත සතුටින් ඉදිරියට මුහුණ දෙමු දවසට මුහුණ දෙමු. අපි අද දවසේත් සියලුම ජාතික පුවත්පත්වල තිබෙන මුල් පිටුවේ පටන් සියලු සිරස්තලන් වල සිට ඔබට වටින බොහෝ දේවල් සමීප කරන්න දවසේත් අපි සූදානම් වෙලා ඉන්නවා. ඒක නිසා හැමෝටම ආරාධනා කරනවා නැවත වතාවක් අපි සමගින් නත්වල් බඳගෙන කියලා මේ සියත පත්තරේ ආරම්භ කරන්නේ. ආරම්භයේදීම මුලින්ම අපි යන්න සූදානම් වෙන්නේ මව්බිම පුවත්පතට. අද දවසේදී අපිට සියත පත්තරෙන් ඔබට කියන්න තියෙන්නේ මව්බිමටත් වැරදිලා කියලා. බලන්න මව්බිම අද දවසේ වරද්දකලා තියෙන ආකාරය, වැරදිලා තියෙන ආකාරය මව්බිමට වැරදිලා. හැබැයි ඒ මව්බිම වරද්දගෙන තියෙන්නේ දැනගෙනම. ඊට පස්සේ ඔවුන් තවත් පාඩයක් එකතු කරනවා මෙන්න මේ විදිහට. මව්බිම පුවත්පතේ දැන් අපි සැවුමෙක් වී මව්බිම හරි ගස්සමු. මව්බිම නම් දැනගෙන තමයි ඒ වැරද්ද කරලා තිබුණේ. හැබැයි සමහරු කරන වැරදිත් එක්ක දැන හෝ නොදැන මව්බිමට වැරදිලා තියෙනවා. එහෙම කියන්නේ අද දවසේදී ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්න තියාගෙන බොහෝ දෙනෙක් ඉන්නේ පාරේ. තෙල් ටික ගහගන්න, තෙල් ටික ලබා ගන්න. හැබැයි එහෙම තෙල් ලබා ගන්න සමහරු ඒ පොලිමේම ඉන්න අයට ආපහු පොලිමට එක් වෙමින් වැඩි ගානට තෙල් ටික විකුණන පුද්ගලයාගේ ඉඳලා රටේ දේවල් විකුණන්නට තමන්ගේ අස්සන පාවිච්චි කරන බලධාරියා දක්වාම කරන්නේ සමහර විට වැරද්දක්. එය දැන හෝ නොදැන. මව්බිම මෙහෙම දැනගෙන වැරදි කරගෙන අද දවසේ අපිට පණිවිඩයක් ලබාගෙන දෙනවා. දැන් අපි හැවුම එක් වෙලා මව්බිම හරිගස්සමු. හැමදෙනාම එකතු වෙලා මව්බිම හරිගස්සමු කියන පණිවිඩය ලබා දෙමින්. එහෙමනම් මේ වැරදි කරන හැමදෙනාගේම වැරදි නවත්වගෙන අපිත් මේ මොහොතේ පටන් මව්බිම හරිගස්සන්න සූදානම් වෙමු කියන පණිවිඩය සියත පත්තරය තුලින් අපිත් රටටම ලබා දෙනවා මව්බිමත් එක්කත් එකතු වෙලා. අපි යන සූදානම් වෙනවා මව්බිම පත්තරයේ තියෙන සිරස්තල වලට. මුල්ම සිරස්තලයේ බවට පත් වෙන්නේ මෙහෙම ගියොත් ජීවත් වෙන්නවත් බැරි වෙයි. හැකි ඉක්මනින් ස්ථාවර පාලනයක් ඇති කළ යුතුයි. දේශපාලන අස්ථාවරත්වයේ අස්ථාවරුනේ IMF සහාය ලැබෙන්න ආසන්නයේදීමයි කියලා මහ බැංකුව අධිපතිවරයාගේ චාරිකාවකුත් එක්කයි අද දවසේදී ඒ සිරස්තලය ඉදිරිපත් කරන්නේ. මෙහෙම ගියොත් ජීවත් වෙන්නත් බැරි වෙන තත්යකටපත් වෙයි කියලා ඔහු කියනකොට හැකි ඉක්මනින්ම මේ පාලන ඉස්සරහත්ය ඇති කරගන්නට අවශ්‍ය තැන්වල සියලු දෙනාමත් විශේෂයෙන්ම මහජන නියෝජිතින් කියන පිරිස මේ වෙලාවේදී බොහෝ දෙනෙක් බල පොරයකට එකතු වෙලා ඉන්නවා කියලා අපිට පේනවා. එහෙමනම් මේ බලය ගැන පොරකන්නේ නැතුව රටේ ස්ථාවරත්වයට රටේ යහපත් තැනටපත් වෙන්නට අවශ්‍ය කාරණාවලට අපි හැමදෙනාම පෙළගැසිය යුතු කාලයයි මේ එළඹිලා තියෙන්නේ. ඒක නිසා ඒ තැන්වල ඉන්න පාලකයන්ට විශේෂයෙන්ම මේ වෙලාවේදී රට ස්ථාවරත්වයට ගෙන යන්න දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍යයි කියලාම හැමෝටම පැහැදිලිලා ඉන්න තැනකදී ඒ නිවැරදි අවබෝධයෙන් නිවැරදි පුද්ගලයන් තෝරාපත් කරගන්නට පක්ෂ නායකයන්ගේ ඉඳලා හැමදෙනාගේම වගකීමක් බව හිතේ තියාගෙන කටයුතු කරනවා නම් තමයි වටින්නේ. එහෙම නැති වුණොත් එහෙම ජනතාවට ඊට වඩා ලොකු බලයක් තියෙනවායි කියන එක නැවත නැවත ඔප්පු කරන්න සිදුනොත් එය රටටත් කළු පැල්ලම් එකතු කරන දේවල් බවට පත් වෙන්නට පුළුවන්. ඒක නිසා හැමෝම බොහොම නිවැරදිව සියල්ල අවබෝධ කරගෙන සූදානම් වෙමු කියන කාරණාව තමයි කියන්න තියෙන්නේ. අපි තවත් සිරස්තල කිහිපයකට ගමන් කරන්න සූදානම් වෙනවා. අතිගරු තහනම් කොඩියත් අහෝසිය දියුරුම් දෙමින් පසු වැඩ බලන ජනාධිපති කියයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම බල ගැනීම සඳහා අවශ්‍ය කෙටුම්පත් කඩනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වැඩ බලන ජනාධිපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කළේ කියලා අද දවසේදී මව්බිම පුවත්පත තවත් ඡායාරූපයකුත් එක්ක සිරස්තලයක් ඉදිරිපත් කරනවා. තව 3 දෙනෙකුගේ ඡායාරූපත් එක්ක අද දවසේදී තවත් සිරස්තලයක් එකතු කරනවා. ජනාධිපතිවරයා තේරීමේ තරඟයට ඉදිරිපත් වෙන අය ගැනයි මේ කතා කරන්නේ. සජබේන් සජිත් ජාතික ජන බලවේගයෙන් අනුර ඩලසුත් එයි පාර්ලිමේන්තුවේදී ජනපති තෝරන්නේ මෙහෙමයි කියන සිරස්තලයක් එක්ක දවසේදී ඇතුල් පිටුවේ තිබෙන ලිපියකට සම්බන්ධතාවය ලබා දෙනවා මව්බිම පුවත්පත මේ කාරණා සියල්ලත් එක්ක. විපක්ෂයේ පක්ෂවලට එක මතයක් නැහැ. සමුතියක්
සමුතියකින් ආණ්ඩුවේ ප්‍රධාන නිලතල වලට සුදුසු පුද්ගලයන් පත් කරගත යුතුයි යන මතයේ ප්‍රධාන විපක්ෂයේ සිටිනවා කියන කාරණාවත් එක්ක තමයි මේ කාරණාව ඉදිරිපත් කරන්නේ. මේ විවිධ පුද්ගලයන්ගේ අදහස් දැක්වීම පක්ෂවල නියෝජිතයින්ගේ අදහස් දැක්වීම එක්ක මේ සිරස්තල කිහිපය ඉදිරියට ඉදිරිපත් කරනවා. ඒ අතරතුරදී තවත් සිරස්තලයකට අපි යන්න සූදානම් වෙනවා. මහින්දට බැසිල්ට 28 දාතෙක් විදේශ ගමන් තහනම්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ සොහොයුරු හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ මාස 28 වෙනිදා තෙක් රටින් පිට වී යාම තහනම් කරමින් සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණ විසින් තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබී කියන සිරස්තලය තමයි ඒ විදිහට ඉදිරිපත් කරන්නේ. එරොෆ්ලොට් වාරණය අත්හිටුවයි. එරොෆ්ලොට් රුසියානු ගුවන් යානය සම්බන්ධයෙන් වූ නඩුව ගාසු වලට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට කොළඹ වාණිජ්‍ය මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා මහතා සිකුරාදා නියෝග කළේ කියලා තමයි සඳහන් වෙන්නේ. නීතිපතිවරයා විසින් අධිකරණ හැමුවේ කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නඩුව නිෂ්ප්‍රභ කිරීමට විනිසුරුවරයා නියම කළේ කියලා සඳහන් වෙනවා. එරොෆ්ලොට් අපි නිකන් අහක යන දෙයක් ඇඟේ දාගත්තා වගේ තත්ත්වයක් තමයි පත් උනේ. විශේෂයෙන්ම මේ කාරණාවත් එක්ක රාජතාන්ත්‍රික මට්ටමින් පවා ප්‍රශ්නකාරී තත්ත්වයන් බොහොමයක් ඇති වෙන්නට තිබුණු අවස්ථා රසක් උද්ගත වෙන්න තිබුණු ප්‍රශ්නකාරී තත්ත්වයන් රසක් උද්ගත වෙන්න තිබුණු අවස්ථාවක් තමයි මේ එරොෆ්ලොට් වාරණයත් එක්ක සිදු වුණේ. පිස්කල්වරයෙකුගේ පිස්සු නැටීමකුත් එක්ක සිදු වුණු ප්‍රශ්නකාරී තත්ත්වයක්. ගෝඨාගෝ ගම රනිල් ගෝගම වෙයි. ජනමතයක් නොමැති රනිල් වික්‍රමසිංහ තනතුරින් ඉවත් වනතුරු ගෝල්ෆේස් අරගල භූමියේ තවත් ගමක් ඉදි වෙනවාද කියන කාරණාව තමයි මේ සඳහන් කරලා තිබෙන්නේ. අතුල් පිටුවේ මේ පිළිබඳව තවදුරටත් තොරතුරු වාර්තා වෙනවා. අපි ඒ පිළිබඳව අවධානය යොමු කරොත් අරගලකරුවන් ඉවත් නොවන බවත් ඔවුන්ට එම තනතුරේ නැදී සිටීමට කිසිදු අයිතියක් නොමැති බවත් අරගල භූමියේ සංවිධායකවරු පවසනවා කියනවා. මේ කියන්නේ අග්‍රාමාත්‍යවරයාගේ පත්වීම සම්බන්ධව. නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම සඳහා වන නාම යෝජනා බාරදීමේ කටයුතු සඳහා රනිල් වික්‍රමසිංහ සහභාගී නො යුතු බවත් ඔහු එසේ සහභාගී වූත් රට පුරාම විරෝධතා නැවතත් ආරම්භ කරන බවත් අරගලකරුවන් සඳහන් කරනවා කියලා තමයි මේ ලිපියේ ඇතුල් පිටුවේ තවදුරටත් සඳහන් කරලා තිබෙන්නේ. ඔය විදිහට තමයි අද දවසේදී මව්බිම පුවත්පතේ සිරස්තල ඉදිරිපත් කරලා තිබෙන්නේ ප්‍රධාන මුල් පිටුවේ මුල් සිරස්තල අතරට. අපි යන සූදානම් වෙනවා සිළුමිණ පුවත්පතට අවධානය යොමු කරන්නට. සිළුමිණ පුවත්පතේ මුල්ම සිරස්තලය බවට පත් වෙන්නේ 20 වෙනිදා ජනපති ඔටුන්න කාටද කියන සිරස්තලය. ඔබ මේ දකින්නේ ඒ සිරස්තලය. ප්‍රධාන විදිහට මේ වෙනකොට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ඡායාරූපත් එක්කයි මේ කාරණාව ඉදිරිපත් වෙන්නේ. සුභාෂිනී ජයරත්න සිළුමිණට වාර්තා කරනවා. ශ්‍රී ලංකාවේ 8 වෙනි විධායක ජනාධිපතිවරයා තේරීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම ලබන 20 වෙනිදා පාර්ලිමේන්තුවේදී සිදු කරන අතර ඒ සඳහා ප්‍රධාන පක්ෂ තුනක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු තුන්කොන් සටනක් ආරම්භ වෙලා තිබෙනවා කියලා තමයි මේ ලිපියෙන් කියවෙන්නේ. ඒ තුල තවදුරටත් මේ විදිහට සටහන් වෙනවා. ජනාධිපති ධෝරයට තරඟ කිරීම සඳහා වැඩබලන ජනාධිපති එජාප නායක රනිල් වික්‍රමසිංහ සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ පොදු ජන පෙරමුණේ හිටපු ඇමතිවරයෙකුව සිටි ස්වාධීන වූ ඩලස් අලහප් පෙරමුණ 19 වෙනි අඟහරුවාදා නාම යෝජනා බාර දීමට නියමිතව ඇත කියලා තමයි කියවෙන්නේ. මේ සටනක් කරගෙන බලය පිළිබඳව ප්‍රශ්නයක් කරගෙන මේ වෙලාවේ හැසිරෙන්නට දඟලන්නට නෙවෙයි තියෙන්නේ. රට වෙනුවෙන් යහපත් වූ යමක් කරන්නට සියලු දෙනාම අත්වල් බැඳ ගැනීමයි මේ මොහොතේ සිදුවේ යුත්තේ. මේ වෙලාවෙත් ඒ සමගිය නැත්තම් මේ වෙලාවෙත් ඒ රට වෙනුවෙන් අපේකම නැත්තම් Tamanගේකම නැත්තම් ඒ නායකයින් රටට ගැලපෙන නායකයින් නෙවෙයි කියලා ජනතාවට අනිවාර්යෙන්ම ඉතා හොඳින් හැඟෙනවා අත්දැනෙනවා. අපි යනවා තවත් කාරණාවකට. ව්‍යවස්ථාව උල්ලංඝනයට කිසිදු ඉඩක් නැහැ වැඩබලන ජනපති කියයි. ජනපතිට අතිගරු වචන බෑ. ජනපති කොඩිය අහෝසි 19 වෙනි සංශෝධනය කඩිනමින් කියලා තමයි මේ ප්‍රවෘත්තියෙන් කියවෙන්නේ. අපි යනවා ඒ සිරස්තලය සහ මුල් පිටුවේ තිබෙන කාරණාවෙන් පස්සේ තවත් සිරස්තලයකට. මේ ඡායාරූප සිරස්තලයක් බවට පත් වෙනවා. වැඩබලන ජනපති ලෙස රනිල් දිවුරුම් දෙයි කියලා තමයි සිළුමිණ පුවත්පතේ මීළඟ ඡායාරූප ප්‍රවෘත්තිය ඉදිරිපත් කරන්නේ. අගමැති රනිල් වික්‍රමසිංහයන් කොල්ලපිටිය වාලුකාරාමේදී ජූලි 15 වෙනිදා සිකුරාදා දවසේදී වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්න අවස්ථාවේ ඡායාරූපකුත් එක්කයි මේ කෙටි විස්තරය ඉදිරිපත් කරන්නේ සිළුමිණ පුවත්පත. දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඡායාරූපත් එක්ක තවත් සිරස්තලයක් ඉදිරිපත් කරනවා. සභානායක දිනේෂ් අගමැති තනතුරට එය ප්‍රශ්නාර්ථයකුත් එක්කයි අද දවසේදී සිළුමිණ පුවත්පත ඉදිරිපත් කරන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වැඩබලන අගමැති ලෙස සභානායක වශයෙන් කටයුතු කරන ඇමති දිනේෂ් ගුණවර්ධන
පත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සිසිර ජයකොඩි අවධාරණය කරයි කියලා තමයි කියන්නේ. නීතිය හා සම්ප්‍රදාය අනුව සභානායකවරයා ඒ සඳහා සුසුකම් ලබන බවද 1993 එවක සභානායක රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරට පත් කිරීමෙන් එම පූර්වාදර්ශයෙන් පෙන්වා ඇතැයිද නීතිඥ සිසිර ජයකොඩි පෙන්වා දෙනවා කියලා තමයි මේ සිරස්තලය තුල සටහන් වෙන්නේ. තවත් අපි යන්න සූදානම් වෙනවා විශේෂ කාරණා කිහිපයකට. මේ තවත් 3 දෙනෙකුගේ අදහස් දැක්වීම ඔවුන්ගේ ඡායාරූපත් එක්ක අද දවසේ සිළුමිණ පුවත්පත ඉදිරිපත් කරන ආකාරය. අපි යනවා එයින් පළවෙනි අවස්ථාවට පොහොට්ටුවේ සහාය රනිල්ට පොදු ජන පෙරමුණ කියයි. ජූනි 20 වෙනිදා අඟහරුවාදා පැවැත්වෙන 8 වෙනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා පැවැත්වෙන පාර්ලිමේන්තු ඡන්දයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහාය වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දීමට තීරණය කරලා තිබෙනවායි කියන කාරණාවයි ඒ සිරස්තලයෙන් කියවෙන්නේ. ඊළඟට කොළ වර්ණයෙන් ඉදිරිපත් කරන තවත් අදහස් දැක්වීමකටයි අපි යන්නේ. අපේ ජනපති අපේක්ෂකයා සජබය ඒ විදිහටයි ප්‍රකාශ කරන්නේ කියලා කියනවා. සමගි ජන බලවේගයේ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුර අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමට සිකුරාදා රැස් වූ සජබ පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව තීරණය කර තිබෙනවා කියලා තමයි මේ කාරණාවෙන් කියවෙන්නේ. ඒ පිළිබඳව විපක්ෂයේ ශිෂ්‍ය පක්ෂ සහ කණ්ඩායම සමග පැවැත් වූ සාකච්ඡා සාර්ථක බවද සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් සිළුමිණට ප්‍රකාශ කරා කියලා කියවෙනවා. ඊට පස්සේ ඊළඟ අපේක්ෂකයා මම ජනතාවගේ පැත්තේ ඩලස් අල්හබ් පෙරුමයි එහෙම කියන්නේ. ජනාධිපති ධූරයට ඉදිරිපත් වීමට අපේක්ෂිත පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අල්හබ් පෙරුම විසින් නිකුත් කළ නිවේදනය මේ විදිහටයි. පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම තහවුරු කරන ලද අතර ඔහුගේ ඉදිරි දූර කාලය සම්පූර්ණ කිරීම සඳහා ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවේ පවතින ඡන්දයකින් අභිනව ජනාධිපතිවරයා තෝරා පත් කරගත යුතුය. ශ්‍රී ලංකේය ජනතාව ඉතිහාසයේ පෙර අද්නොතුඩු දේශපාලන ආර්ථික හා සමාජීය ක්‍රියාකාරකම් රැසක් අත්විඳිමින් සංක්‍රාන්ති සමයක් ගත කරමින් සිටී. ආර්ථික අර්බුදයක් ඔස්සේ පැන නැගුණු ජනතා විරෝධය දේශපාලන බලාධිකාරියක් බිඳ දැමීමට සමත් වෙලා ඇත. ඒ ආදී වශයෙන් තමයි ඔහුගේ ඒ ලිපියේ තොරතුරු ඉදිරිපත් කරලා තිබෙන්නේ. තවත් බොහෝ තොරතුරු තියෙනවා ඒ ලිපිය හා සම්බන්ධව සිළුමිණ පොත්පතේ ඇතුළු පිටුවල. අපි තවත් සිරස්තලයකට යන්න සූදානම් වෙනවා. ජනතා විමුක්ති පෙරමුණය පිළිබඳව තවමත් අපි කතා කරේ නැහැ. දැන් මේ සිරස්තල ඉදිරිපත් වෙන්නේ ඒ හා සම්බන්ධව. ජවිපී තීරණය තවම නැහැ. රටේ ඉදිරි පාලන කටයුතු සඳහා කෙටි කාලීන නව ජනපති හා අගමැති තනතුරු සඳහා තම පක්ෂයේ සමාජිකයෝ ඉදිරිපත් කිරීමට තවම තීරණයක් ගෙන නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා කියලා තමයි කියන්නේ. ඒ අතරතුරේදී ඔන්න ඔබට මට අපි හැමෝටම පුරවැසියන්ට වටින තවත් කාරණාවක් මෙන්න මේ විදිහට ඉදිරිපත් කරනවා. තෙල් නැව් 4ක් එයි. තාරක වික්‍රමසේකර සිළුමිණට තොරතුරු වාර්තා කරන්නේ ඉන්ධන රැගත් නෞකා 4ක් 17 ඉරිදා වන විට මෙරට ලගාවීමට නියමිත බව ලංකා කනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව ඩීසල් මෙට්‍රික් टन 40000 බැගින් වූ නෞකා දෙකක් සහ ඩීසල් මෙට්‍රික් टन 41000 කින් යුක්ත නෞකාවක් මෙරටට පැමිණෙනු ඇත කියලා තමයි මේ සටහන් වෙන්නේ. එම ඩීසල් නෞකා අතරින් දෙකකට සම්පූර්ණ මුදල් ගෙවා අවසන් කර ඇති බවත් ඉතිරි නෞකා සඳහා මුදල් ගෙවීමට සංස්ථාව කටයුතු කරමින් සිටී කියලාත් මෙහි සඳහන් වෙනවා. ඒ වගේම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටන් 35000ක් රැගත් නෞකාවක්ද ඒ සමගම මෙරටට පැමිණෙන නියමිත බවද සංස්ථාවේ ප්‍රකාශකයෙක් සිළුමිණට පැවසුවේය. කෙසේ වෙතත් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් නෞකාවන් පැමිණීමක් ගැන සංස්ථාව මේ දක්වා ස්ථිරත්වයක් නොමැති බවද ප්‍රකාශ කරලා තියෙනවා කියලා තමයි ඒ තොරතුරෙන් තවදුරටත් කියවෙන්නේ. කොහොම නමුත් දැන් ඊයේ දවසේදී ඇප් එකක් හඳුන්වා දීමේ කටයුතු සිදු වුණා. ඒ පිළිබඳව විවිධ මාධ්‍යයන් තුල විශේෂයෙන්ම සමාජ මාධ්‍යයන් තුල විවිධ කාරණා ප්‍රකාශයන් වෙනකොට හැබැයි ඒ ඇප් එක නියමාකාරයෙන්ම සිදු කර ගන්නට ඒ ඇප් එක නියමාකාරයෙන් භාවිතයට ගන්නට හැකියාවක් තියෙනවා නම් එය මේ ප්‍රශ්නයට හොඳ විසඳුමක් බවට පත් වෙයි කියලා කියනවා. එහෙම නැත්නම් නැව් ගණන් ආවත් බොහෝ දෙනෙක් සිදු කරන අක්‍රමිකතාවයන් එක්ක පොලිමට යනවා, තෙල් ගහ ගන්නවා, අහපව් ඒ ටික එළියට ගන්නවා, වැඩි ගානකට විකුණන්න උත්සාහ කරනවා, අහපව් පොලිමකට යුත් වෙනවා. මෙන්න මේ කියන කාරණාව සිදු වුණොත් එහෙම කොච්චර තෙල් ආවත් අවශ්‍යයට තෙල් ටික ලබා ගන්නට ඉඩකඩක් නම් නැති වෙයි කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඒක නිසා මේ වගේ ක්‍රමවේදයක් එනවා නම් නිවැරදි යම් යහපතක් සහනයක් සිදු වෙයි තෙල් ටික ලබා ගන්නට.
මම අර මුලින්ම කිව්වෙත් එකයි අපි හැමෝටම මේ වෙලාවේදී යම් වගකීමක් තියෙනවා වගවීමක් තියෙනවා රට ගොඩ ගන්නට හැමදාම දේශපාලඥයින්ටම දොස් කියලා පාලකීන්ට දොස් කියලා බලන් ඉන්න කාලයක් නෙවෙයි දැන් උදා වෙලා තිබෙන්නේ. තෙල් ටික අරගෙන ඒ පොලිමෙම ඉන්න තව කෙනෙකුට වැඩි ගන්නකට විකුණන්න යන පුද්ගලයාගේ ඉඳලා රට විකුණන්නට රටේ සම්පත් විකුණන්නට අත්සන් තියෙන ප්‍රධානීන් දක්වාම වග කියන්නට ඕන කාරණාවක් තමයි දැන් තියෙන්නේ. ඒක නිසා හැමෝම Tamanගේ වගකීම නිවැරදිව ඉටු කරනවා නම් රට ගොඩ ගන්න එක ලොකුම ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි හෙට දවසේදී. පොහොර බෙදීමේ ආරම්භ වෙනවයි කියන කාරණාව පොහොර බෙදා දීමේ කටයුතු ආරම්භ වෙනවයි කියන කාරණාව අද දවසේදී සිළුමිණුම් පුවත්පත Tamanගේ මුල් පිටුවේ සිරස්තල අතරට එකතු කරලා තිබෙනවා. පොහොර බෙදීම ආරම්භේ ආයනික යූරියා පොහොර මෙවන විටත් ගොවි ජනතාවට ලබා දීමට රාජ්‍ය පියවරගෙන තිබේ. විශේෂයෙන්ම පොළොන්නරුව ඇතුළු යලකන්නේ විවගාව සඳහා පොහොර අවශ්‍යතාවය ඇති විශේෂ ප්‍රදේශවලට පොහොර බෙදීම පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ කළයි කියලා තමයි මේ සිරස්තලයේ වාර්තා කරන්නේ. එහිදී රුපියල් 40000ක් දක්වා ඉහළ නැගී තිබූ යූරියා පොහොර මිටියක් රුපියල් 10000ක මිලකට ලබා දීම සිදු කෙරුණා කියලා තමයි සටහන් කරලා තිබෙන්නේ. ඊටමත් යහපත් වූ ප්‍රවෘත්තියක් අපි අහන්න කැමති අන්නේ ඒ වගේ ප්‍රවෘත්ති රටේ ගොවි ජනතාවට සහනයක් සැලසෙන ඔවුන්ට අවශ්‍ය පොහොර ටික ලැබෙන එවැනි කටයුතු සිදුවීම තමයි මේ මොහොතේ වෙන්නේ. ලෝකයේ පුරාම ආහාර අර්බුදයක් පිළිබඳව කතා බහ කරනකොට ශ්‍රී ලංකාවෙත් ආහාර අර්බුදයක් තිබෙයි කියන මත ඉදිරිපත් වෙනකොට ගොවි ජනතාව නගා සිටුමින් ඔවුන්ට අවශ්‍ය දේවල් ටික ලබා දෙනවා නම් එයයි සිදුවිය යුත්තේ. ඔවුන් වෙන දේවල් ඉල්ලන්නේ නැහැ. අපේ රටේ ගොවි ජනතාව Tamanට අවශ්‍ය වෙලාවට පොහොර ටික, අවශ්‍ය වෙලාවට වතුර ටික ලබා දෙනවා නම් ඔවුන් Tamanගේ යුතුයකම ඉටු කරනවා රටට කන්න දෙන්න. අපි යනවා අද දවසේදී සිළුමිණ පුවත්පතේ තිබෙන ඇතුල් පිටුවේ තොරතුරු කිහිපයකුත් ඔබට ඉදිරිපත් කරන්නට, ලිපි කිහිපයක් පිළිබඳව කතා බහ කරන්නට අද දවසේදී සිළුමිණ පුවත්පතේ ඇතුල් පිටුවේ මෙන්න මේ වගේ සිරස්තලයකින් තොරතුරක් ඉදිරිපත් වෙනවා. ජනාධිපති පුටුවේ ඉරණම තීන්දුව වෙන්නේ මෙහෙමයි කියලා. නව ජනාධිපතිවරයා තේරීම පාර්ලිමේන්තු රහස් ඡන්දයෙන් පාර්ලිමේන්තු මහලේකම්ට වැඩි වගකීමක් තිබෙනවා කියලා තමයි මේ ලිපියේ සටහන් වෙන්නේ. මේ විදිහට මේ තොරතුරු කරුණු කාරණා ගණනාවක් ඒ ලිපියත් එක්ක එකතු වෙලා තිබෙනවා. ඉතින් සති අන්තයේදී නිදහසේ කියවා ගන්නට වටින ලිපියක් සිළුමිණ පුවත්පතේ අභ්‍යන්තරයේ තිබෙනවා. ජනාධිපති පුටුවේ ඉරණම තීන්දුව වෙන්නේ මෙන්න මෙහෙමයි කියන කාරණාව පිළිබඳව. ඒ අතරතුරේදී අගමැති රනිල් වැඩ බලන ජනාධිපති වීම ගැන ජනතාව කියන කතා කියලා විශේෂාංගයක් අද දවසේදී සිළුමිණ පුවත්පත ඉදිරිපත් කරලා තියෙනවා. ඔබ කැමති වෙයි එයින් තොරතුරු කිහිපයක් ඔබත් එක්ක බෙදා හදා ගන්නවා නම්. වැඩ බලන්න රනිල් පත් කරාට ගැටලුවක් නැහැ කියලා කෙනෙක් කියනවා. W තුසිත චන්දික වත්තල ප්‍රදේශයේ කෙනෙක් විකල්ප කණ්ඩායමකින් කෙනෙක් පත් වුණා නම් හොඳයි කියලා පූදිමා මදුෂානී බොරැල්ලේ විධායක නිලධාරිනියක් ප්‍රකාශ කරනවා. තරුණ නායකත් රට බාර දෙන්න කියලා දෙනුවන් දසුන් මට්ටක්කුලිය ප්‍රදේශයේ කෙනෙක් අදහසක් දක්වනවා. රටේ ජනතාව ජනපති කෙනෙක් පත් කරන තුළු රනිල් හොඳයි කියලා සුදේශ් මදුරංග මොරටුවේ ඉංජිනේරු සැලසුම් ශිල්පියෙක් ප්‍රකාශ කරනවා. මේ වෙලාවේ වැඩ බලන ජනාධිපති වෙන්න සුදුසුම කෙනා රනිල් තමයි කියලා ඒ ශාන්ති කුමාරී ගෘහණියක් බෝගහවත්ත ප්‍රදේශයේ රනිල් වැඩ බලන ජනාධිපතිකමකට සුදුසුයි කියලා සොන්නලතා කුරේ ප්‍රකාශ කරනවා. ඒ වගේ ජනතා අදහස් කිහිපයක් එකතු කරගත්ත කතා බහක් තියෙනවා අද දවසේදී සිළුමිණ පුවත්පතේ ඇතුල් පිටු තුල. ඒ අතරතුරේදී අද දවසේ සිළුමිණ පුවත්පතේ මැද පිටුව වෙන් කරලා තියෙන්නේ රටම රත් කළ පැය 24ක් ගැන පසු විපරමක් කියලා. මේ අරගල භූමිය තුල සිදු වුණු දේවල් ජනාධිපති කාර්යාලය අරගලකරුවන්ගේ ග්‍රහණයට නතු වීම, ජනපති මැදුරේ භාණ්ඩ වලට සිදු වුණු අලහබහානි ගැන, අරගලකරුවන්ට එක්වුණු පොලිස් නිලධාරීන් පිළිබඳව, රෝගාතුරු මිය ගියපු අරගලකරුවා පිළිබඳව මේ ආදී තොරතුරු ගණනාවක් එක්ක රටම රත් කරපු පැය 24ක් පිළිබඳව සම්පූර්ණ ලිපියක් තියෙනවා අද දවසේදී සිළුමිණ පුවත්පත ජන අරගලයේ දින 107ක මතක පොත කියන කාරණාවත් එක්ක තමයි මේ සියලු දේවල් ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඉතින් එයත් සතියන්තයේ කියවන්න සුදුසු
විශේෂ ලිපියක් විදිහට අපිට ඔබට හඳුන්වා දෙන්නට ඉඩ කඩක් තිබෙනවා. එම්නම් අපි සූදානම් වෙනවා සියත පත්‍රය තුලින් කෙටි විරාමයක් ලබා ගන්නට. තවත් ජාතික පුවත්පත් ගණනාවක් තිබෙනවා අද දවසේදී අපිට ඔබට ඉදිරිපත් කරන්න සියල්ල සමගින් රැඳෙන්නට ඔබටයි ආරාධනාව. යලිත් වතාවක් සියත පත්තරේ සමගින් අපි ඔබව මුණ ගැහෙන වෙලාව අද දවසේ අපි යන්න සූදානම් වෙනවා ඉරිදා ලංකාදීපයට සමග දිවයින ඉරිදා සංග්‍රහයේ තියෙන මුල් පිටුවේ සිරස්තල වලට අවධානය යොමු කරන්නට. ඉරිදා ලංකාදීපයේ මුල්ම සිරස්තලය බවට පත් වෙන්නේ ජනපති පුටුවට සිව්කොන් සටනක් රනිල් සජිත් ඩලස් ෆොන්සේකා තරංග බිමේ. ඔය විදිහට තමයි මේ කාරණාව ඉදිරිපත් කරන්නේ. නව ජනාධිපති ධූරය සඳහා පාර්ලිමේන්තුවේ සිව්කොන් සටනක් නිර්මාණය වී ඇතැයි වාර්තාවේ වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු අමාත්‍ය ඩලස් අල්හාපෙරුම යන මහතුරුන් අතර මෙම සටන නිර්මාණය වෙලා තිනවා කියලා තමයි කියන්නේ. මේ වෙලාවේ සටන් නෙවෙයි අවශ්‍ය වෙන්නේ රට වෙනුවෙන් රටට යහපත් තැනකට ගෙනෙන්න අවශ්‍ය කාරණාවයි සිදු යුත්තේ. දිවෙන ඉරිදා සංග්‍රහයත් ඒ ප්‍රවෘත්තියම ඉදිරිපත් කරනවා. ජනපති සටනට තරංගයේ තියුණුයි කියන ශීර්ෂ පාඨයත් එක්ක දැන්ටමත් 3 කොන් සටනක් කියලා තමයි එහිනම් සඳහන් වෙන්නේ. ෆීල්ඩ් මාර්ෂල්ගේ නම නම් එහි සඳහන් කරලා නැහැ. ලංකාදීප පුවත්පතේ තමයි ඔහු තිබෙන්නේ. තීන්දුව 20 වෙනිදා මැතිසභේදී පොහොට්ටුවේ බහුතරය සහාය රනිල්ට සටනට සජිත් තීන්දුවයි කියලා තමයි දිවයින පුවත්පතේ ඒ කාරණාව ඉදිරිපත් කරලා තිබෙන්නේ. කොහොම නමුත් මේ සියලු කාරණාත් එක්ක අද දවසේදී තිබෙන තවත් සිරස්තල වලට යනකොට මේ മന്ത്രിවරුන් දැන් බිලීබා ගන්න අවස්ථාවට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. තමන්ගේ නම යෝජනා කරගන්නට තමන් මේ තනතුරටපත් වෙන්නට විවිධ අය විවිධ පක්ෂ වලින් මේ විදිහට മന്ത്രിවරුන්ටත් දැන් මුදල් දෙන්න සූදානම් වෙලා තිබෙනවා. ඒ සඳහා දැන් විවිධ දේවල් කතා බහ කරනවා කියලා තමයි අපිට ආරංචි මාර්ග වලින් කියවෙන්නේ. ඉරිදා ලංකාදීපයත් ඒ පිළිබඳව දවසේදී තොරතුරු වාර්තා කරනවා. മന്ത്രിවරුන් බිලිබෑමේ මෙහෙයුම කරලියට. එයයි ශීර්ෂ පාඨය. කෝටි ගණන් බෙදීමත් ආරම්භයි. සුජිත් හේවා ජුලිගේ තොරතුරු වාර්තා කරනවා ලංකාදීපයට. පාර්ලිමේන්තුවේ සිය බලය පෙන්වීම සඳහා മന്ത്രിවරුන් මුදලට බිලිබා ගැනීමේ මෙහෙයුම නැවත වතාවක් ආරම්භ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වලින් පැවසේ. දේශපාලනය කියන්නේම මඩ ගොහුරක් එහෙම නැත්නම් රට වෙනුවෙන් හිතන්නේ නැති මිනිස්සු තමයි වැඩිපුරම ඉන්නේ කියලා ඔන්න ඔය කියන කාරණුත් එක යලි යලිත් ජනතාවට පැහැදිලි කරනවා. ඉතින් හැබැයි දැන් තත්ත්වය ලේසි නෑ. දැන් ඉන්න තාරුණ්‍යත් එක්ක මේ ආරම්භලා තියෙන කාලය ඊටමත් සුදුසු නැහැ බොහෝ දේශපාලඥයන්ගේ වැරදි වැඩවලට. ඔවුන් නිරන්තරයෙන්ම අවදියෙන් ඉන්නවා සහ ඔවුන්ගේ හඬ හැම මොහොතකම අවදි කරන්න සූදානම්ෙන් ඉන්නවා. ඒක නිසා මේ කොයි කවුරුත් නටන සෙල්ලම් පිළිබඳව දැනගෙන කරොත් තමයි හොඳ. දැන් රටේ තත්ත්වය වෙනස් කියන කාරණාව. මොකද සාමකාමී අරගලයක් දින 100ක් පහු කරගෙන යන අරගලයක් පැවැත්වපු රටක හුඟක් දේවල් වෙනස් කළා රටේ මහා ජනතාව. ඒක නිසා ජනතාවගේ පැත්තෙන් හිටගත්තේ නැත්නම් gedara තමයි යන්න වෙන්නේ. සමහර විට gedarat නැති වෙන්න ඉඩ කඩ තියෙනවා. හුඟක් අයට රටත් නැති වෙන තත්වයකට තමයි ඔවුන්ටපත් වෙලා තිබෙන්නේ වර්තමාන තත්වය වෙනකොට. රනිල්ට සහාය ගන්න එජාපය පොහොට්ටුව සමග කතා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉදිරි ජනාධිපති ධූර කාලය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් මේ දිනවල පොහොට්ටුවේ മന്ത്രിවරුන් සමග වෙන සාකච්ඡා කරන බව තමයි වාර්තා වෙන්නේ. ඔව් දැන් වර්තමානයේ මේ ඉදිරියේදී පත් කරගන්න සූදානම් වෙන ජනාධිපතිවරයාට අර අනිත් ජනාධිපතිවරුන්ට වගේ එහෙම නැත්නම් වෙන අවස්ථාවලදී වගේ අවුරුදු 5ක් කාලයක් ලැබෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු කාල සීමාවේ ඉතිරි කාල සීමාවට තමයි මේ ජනාධිපතිවරයෙක් පත් කරගන්නට තිබෙන්නේ. ඉන්පස්සේ යලිත් තවක් මහජන ඡන්දයකින් තමයි රටට ජනාධිපතිවරයෙක් පත් කරගැනීමේ අවස්ථාව තිබෙන්නේ. ඔය අතරතුරේදී බැසිල් රාජපක්ෂගේ ඡායාරූපයකුත් එක්ක තවත් තොරතුරක් වාර්තා කරනවා. අපි අපේ බලවේගය ඉක්මනින් ඈත් කරගත්තා. ඈත් කරගන්න උනාද නේද? පොදු ජන පෙරමුණු ආණ්ඩුවට මග වැරදුණු බව පිළිගන්නවා. බැසිල් රාජපක්ෂ ඉරිදා ලංකාදීපයට එහෙම කියනවා කියලා තමයි කියන්නේ. ප්‍රසන්න සංජීව තෙන්නකෝන් තොරතුරු වාර්තා කරනවා. පොදු පෙරමුණු ආණ්ඩුවට මග වැරදුණු බව තමන් පිළිගන්නේයි
පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඉරිදා ලංකාදීපයට පැවසියේ මහතා එසේ ප්‍රකාශ කළ ඉරිදා ලංකාදීපය කළ විමසුමකට පිළිතුරු වශයෙන් කියලා තමයි සඳහන් වෙන්නේ. වැරදුනාද, වරද්ද ගත්තද, වැරද්දුවද? එහෙම නැත්නම් මිනිස්සු නිවැරදි කරන්න උත්සාහ ගත්තද? තෙල් නොලැබුණොත් මැති සභයට එන්නේ නැහැ. മന്ത്രിවරුන්ගෙන් කතානායකට පැමිණිල්ලක්. ඒගොල්ලෝ නම් ඉතින් පැමිණිලි කරයි නේද? අපි කාටද පැමිණිලි කරන්නේ මහ ජනතාව විදියට? තෙල් නොලැබුණොත් මැති සභයට එන්නේ නැහැ කියන කාරණාවේ සිරස්තලය යටතේ මෙන්න මේ විදියට සඳහන් කරනවා. ඉන්ධන ලබා ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් නොදෙව්වොත් පාර්ලිමේන්තු රැස්වීමකට ඉදිරි දිනවල සහභාගී නොවන බව ආණ්ඩුවේ සහ විපක්ෂයේ മന്ത്രിවරුන් රැසක් කතානායක මහින්ද යාපබේදවර්ධන මහතාට දැනුම් දී ඇත කියලා තමයි සටහන් වෙන්නේ. ඉන්ධන ප්‍රශ්නය සම්බන්ධයෙන් කතානායකවරයාට මෙසේ පැමිණිලි කර ඇති മന്ത്രിවරුන් අතර වැඩි පිරිසක් උතුරු නැගෙනහිර ඇතුළු ඈත දුෂ්කර ප්‍රදේශවල අය වෙති කියලා මේ ලිපියේ සඳහන් වෙනවා. අගමැති IMF සාකච්ඡා ලිපිගොනු අගමැති කාර්යාලයෙන් අතුරුදහන්. කොළඹ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ තිබූ අගමැතිවරයා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිලධාරීන් අතර සාකච්ඡා පිළිබඳව කරුණු ඇතුළත් වාර්තා මේ වන විට අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයෙන් නොමැති බව දැනගන්නට ලැබෙනවා කියලා තමයි මේ ලිපියෙන් කියවෙන්නේ. ඔය අතරතුරේදී විශේෂයෙන්ම විවිධ තනතුරු වලට ඒගොල්ලෝ අරගල කරනකොට රටේ ජනතාවට තුන් වේලක් කන්න විදිහක් නැති තත්වය අද දවසේ ලංකාදීප පුවත්පතේ සටහන් වෙනවා. තුන් වේලක් කාපු මිනිස්සු දැන් දෙවේලකට හුරු වෙනවා කියලා කියනවා. සමහරුන්ට එක වේලකින් සෑහීමකටපත් වෙන්න සිද්ධ වෙලා තිබෙනවා කියලත් ඒ අතරතුරේදී ආරංචි මාර්ග වලින් පැවසෙනවා. වේල් තුනම කාපු පවුල් ලක්ෂ 9ක් එක වේලකට වැටිලා. එයයි කේදාන්තයක් බවට පත් වෙලා තිබෙන්නේ. ලක්ෂ 4කට රැකියාත් නැති වෙලා එහි අනුසිරස්තලයකින් ඒ විදිහට කියවෙනවා. රටේ පහළ ආදායම සහිත පවුල් ලක්ෂ 17න් පවුල් ලක්ෂ 9ක් රටේ ආර්ථික අර්බුදයේ හේතුවෙන් එක වේලක් හෝ උපරිම වශයෙන් දෙකක් ගන්නා තත්වයකට අද වැටී ඇතයි කරුණු අධ්‍යයනයකදී පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සංඛ්‍යාත අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකොරළ මහතා ප්‍රකාශ කරා කියලා තමයි මේ සිරස්තලයෙන් කියවෙන්නේ. ඒකයි වර්තමාන තත්වය. ඉතින් බලයට කා කොටා ගන්නකොට මිනිස්සුන්ට වේල් තුන කා ගන්න බැරි තත්වයකට පත් වෙලා තිබෙනවා. සමහරුන්ට එක වේලක් නැති තත්වයක් තිබෙනවායි කියලා ඔබත් දන්න කාරණාවක්. ඒක නිසා අපි මේ මොහොතේ අපිව බලන ඔබට මතක් කරනවා පොඩ්ඩක් හොයලා බලන්න අල්ලපු ගෙදර ළඟපාත අය, ගමේ අය හැමෝටම මේ වෙලාවේ අපහසුතාවයකින් ඉන්නේ. හැමෝම ඉන්නේ අපහසුතාවයකින්. නමුත් කෑම ටිකක් කා ගන්නට, වේලක් හොයා ගන්නට බැහැ කියන තත්ත්වයේ පත් වෙලා ඉන්න අයට යම් කිසි හෝ උදව්වක් කරන්න පුළුවන් නම් එයයි මනුෂ්‍යත්වයේ බවට පත් වෙන්නේ. දෙවෙනි ඉරිදා සංග්‍රහයේ සිරස්සල කීපයකට අපි ඊට ඉක්මනින් අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. ප්‍රචණ්ඩ හා කලහකාරී හැසිරීම ජන අරගලයට අපහාසයක්. අමරපුර මහා සංඝ සභාවේ වැඩ බලන ලේකකාධිකාරීන් වහන්සේ ඒ විදිහට ප්‍රකාශ කරනවා. අලුතෙන් එන ජනපතිට 2024 නොවැම්බර් වෙනතුරු පුළුවන්. නැතිලා ඉන්නට පුළුවන් කියන්නේ අලුතෙන් එන ජනාධිපතිවරයාට දූර කාලය 2024 දක්වා 2024 නොවැම්බර් මාසෙ දක්වා පුළුවන් කියලා තමයි කියන්නේ. මහින්දට බැසිල්ට උසාවිය අවසර නැතුව 28 දාතෙක් රට යන්න බෑ. ධම්මික යටතේ තිබූ ආයතන 10ම ආරක්ෂක අමාත්‍යාංශය යටතට ලබා ගත්තා කියනවා. ධම්මික පෙරේරා මහතා ඉල්ලා අස්වීම සිදු වුණා. ඔහුගේ ධූරයෙන් මන්ත්‍රීකමෙන් එහි තිබුණු ආයතන 10ම ආරක්ෂක අමාත්‍යාංශය යටතට තමයි පත් කරගෙන තිබෙන්නේ. මේක අත්හදා බැලීම් කරන වෙලාවක් නෙවෙයි. IMF පිහිට හැර වෙන මගක් නැහැ. ශාම් නුවන් ගණේවත්ත වාර්තා කරන්නේ මහ බැංකුවරයාගේ අදහස් දැක්වීමක්. පාසල් ආරම්භ කිරීම බ්‍රහස්පතින්දා දවසේදී ලැබෙන බ්‍රහස්පතින්දා දිනේදී සිදු වෙනවා කියලා තමයි ඉරිදා දිවයින සංග්‍රහයේ කියවෙන්නේ. ඒත් එක්කම අරගලයට දින 100ක් දැන් අද දවසට දින 100ක් සම්පූර්ණ කරනවා කියලා තොරතුරු වාර්තා කරනවා අද දවසේ ජාතික පුවත්පත් තුල. ওই විදිහට තමයි අපිට දිවයින ඉරිදා සංග්‍රහය සහ ඉරිදා ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ සිරස්තල ඔබට ඉදිරිපත් කරන්නට තිබෙන්නේ. අපි සූදානම් වෙනවා කිරි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාවය ලබා දෙන්න. ඉන් අනතුරුව තවත් පුවත්පත්වල තිබෙන තොරතුරු ගණනාවක් ඔබ වෙත ගෙනෙන්නට අප සූදානම්.
හොඳයි අපි විරාමය ලබා ගන්නට පෙර ආතුව මතක් කළේ අරගලයට දින 100යි කියන කාරණාව. මව් බිම පුවත්පතේ අද දවසේ අතුල් පිටුවක සඳහන් වෙනවා ලෙන්දොර බිඳ ගැලූ අරගල කවි ගඟුල කියලා. කවියට කවදත් අපි ටිකක් සමීප වෙනවා සීත පත්තරය තුලින්. ඒක නිසා අපි උපුටා ගැනීම කීපයකට යන සූදානම් වෙනවා. ඒ තා ඉක්මනින් අරගලයට දින 100 පහු කරන කාල සීමාව වෙනකොට අරගල භූමියේ තාරුණ්‍යයෙන් නැගුණු හඬ තාරුණ්‍යත් එක්ක එකතු වුණා වැඩිහිටි පරපුරත් ඔවුන් සටහන් කරනවා මෙන්න මේ විදිහට ඉර හොයන් යමු හඳන වෙයි ප්‍රශ්නේ කියලා. ඒ අතරතුර බදාගෙන සඳත් ආයම අතෑරපන් පතාගෙන මුකුත් ලැබුවා නම් කියපන් සදාකල් උනත් බැරි නෑ නිදින් මරපන්. ඒ අතරතුරේදී රකුසු නියතුඩින් දරුණුවටම කැපුණු පපුව පුරා ඇත අරගලයක ලකුණු. අරගලයක ලකුණු තබාගෙන අරගලයක ජයග්‍රහණ මම්පෙත් ඔස්සේ ආපු ගමනක්. හැබැයි ඒ ගමන මල් පියලි මතින් නෙමෙයි ආවෙලේ හලාගෙන ජීවිත නැති කරගෙන. නමුත් රටේ අනාගතය වෙනුවෙන් අපි යනවා සතිය ගාරුණ පුවත්පතට අවධානය යොමු කරන්නට. මුල්ම සිරස්තලයේ බවට පත්වන්නේ ජනපති තනතුරට තුන් කොන් සටනක්. රනිල් සජිත් ඩලස් තරඟයට පොහොට්ටුවේ සහාය රනිල්ට සාගර කියනවා. ඒ විදිහට පක්ෂයේ එහෙම තීරණයක් ගෙන නැහැ මధుර කියනවා. ස්වාධීන පක්ෂ 10 ඩලස්ට. ඔය විදිහට තමයි තුන් කොන් සටන පිළිබඳව කියන්නේ. මේ සටන රට වෙනුවෙන් වෙනවා නම් තමයි වටින්නේ. ජනපති අගමැති තනතුර වලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදෙයි. සජිත් 5ක් සජිත්ට 7ක් රනිල්ට. ඒ විදිහට තමයි තවත් කෙටි සිරස්තලයක් ඉදිරිපත් කරන්නේ සති අග අරුණ. ඒ වගේම ෆීල්ඩ් මාෂල් වරයාගේ අදහස් දක්වීමක් තියෙනවා. මම කී දේ ඇහුවා නම් ගෝඨාභය තවමත් ජනපති කියලා ඔහු ප්‍රකාශ කරනවා. මේ ඔබ දකින්නේ ඒ සිරස්තලය. ජවිපෙට මුහුණ දෙන්න മന്ത്രിවරු අවිගණිතේ. ඒ තවත් කාරණාවක්. ඒ විදිහටයි සති අග අරුණ ඉදිරිපත් කරන්නේ. ආරක්ෂාව ගැන සිතා නව ජනාධිපතිවරයාට අලුත් නවාතනක්. අධිආරක්ෂිත නිවස්නයක් වූ ජනපති මන්දිරය තුල පිහිටීම විදේශ මාධ්‍ය සමාජ මාධ්‍ය මගින් ලෝකයටම විවර වීම නිසා ඉදිරියට පත්වන ජනාධිපතිවරුන්ටත් අනාරක්ෂිත ලෙසයි එහි රැඳී සිටීමට සිදුවන බව ආරක්ෂක බුද්ධ්‍යංශ පෙන්වා දීලා තිබෙනවායි කියලා තමයි මේ කියන්නේ. ඒක නිසා අලුත් නවාතනක් ඔවුන්ට ලබා දෙන්නට ඒ කියන්නේ ඉදිරියට එන ජනාධිපතිවරුන්ට ලබා දෙන්නට සූදානම් කියන කාරණාව තමයි මේ කියවෙන්නේ. සමහරු කරන වැරදි වැඩවල ප්‍රතිඵල ඊට පස්සේ විඳින්න වෙන්නේ ජනතාවටම තමයි. මොකද අලුත් තැනක් හදන්නට කොහෙන්වත් ගන්නලා සල්ලි එකතු කරන්නේ නැහැ. මේ අපේම බදු සල්ලි වලින් මහ ජනතාවගේ මුදල් වලින් තමයි ඒ අලුත් නිවහන් හදන්නත් සිද්ධ වෙන්නේ. රනිල් ආවොත් නීතිය හා සාමය රුවන්ට ලබන 20 වෙනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පත් වුණොත් පුරප්පාඩු එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා රුවන් විජේවර්ධන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා රුවන් විජේවර්ධන නම් කිරීමට පක්ෂ නායක වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමු වෙලා තිබෙනවා කියලා තමයි මේ කියන්නේ. අධ්‍යයන වර්ෂය මාර්තු දක්වා යයි. මේ වර්ෂයේ අධ්‍යයන වර්ෂය මාර්තු මාසයේ දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරලා තියෙනවා කියන කාරණාව තමයි මේ කියවෙන්නේ. මෙවර අධ්‍යයන වර්ෂය මෙවර වසර අවසානයේ නිමා කිරීමට කලින් තීරණය කර තිබුණා. නමුත් දින ගණනාවක් පාසල් පැවැත්වීම නොහැකි නිසා ඉහත තීරණය රැගෙන තිබෙනවා. ඒ අනුව අධ්‍යයන වර්ෂය මාර්තු දක්වා දික් වෙනවා. ඉන්දීය ණය යටතේ ගෑස් සහ සීනි ගන්න බහදාවක් තියෙනවා කියලා සිරස්තලයක් ඉදිරිපත් වෙනවා. ඉන්දියාවෙන් ලබා ඇති ඇමරිකානු ඩොලර් බිලියන 1ක් වටිනා ණය පහසුකම යටතේ මෙරට ලබා ගැනීමට ඉතිරි වී ඇති සීනි මෙට්‍රික් ටොන් 57000ක තොගයක් සහ ඩොලර් මිලියන 160ක් වටිනා ගෑස් තොගය ගෙන්වා ගැනීමේ ගැටලු මතුවලා තිබෙනවා කියලා තමයි මේ ලිපියෙන් කියලා තියෙන්නේ. ওই විදිහට තමයි අද දවසේදී සති අග අරුණ පුවත්පතේ තොරතුරු වාර්තා වෙන්නේ. අපේ අතුල් පිටු කිහිපයකට ගියොත් එහෙම ජනපති පුටුවට රාජකීය ආනන්ද සටනක්. පාසල් මට්ටමින් මේ පුටුවට සටන් කරලා වැඩක් නැහැ. රට යහපත් තැනකට ගේන්න පුළුවන් කෙනෙකුට මිනිසුන්ගේ මුදල් කාබාසිනියා කරන්නේ නැති කෙනෙක් ජනාධිපති කරනවා නම් තමයි වටින්නේ. ඒ අතරතුරේදී අර මම කී දේ ඇහුවා නම් ගෝඨාභය තවමත් ජනපති කියන ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මහතාගේ කරුණු ඇතුළත් දීර්ඝ ලිපියක් අද දවසේදී එකතු කරලා තිබෙනවා අරුණ පුවත්පතේ ඇතුළු පිටුවේ. මගේ යෝජනාවට අයියලා දෙන්න අකමැති බව ඔහු මට කීවා. 89 ඇල්ලුවට පස්සේ මම කුමාර් දැකලා නැහැ කියලා ඔහු ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා. රාජපක්ෂලාගෙන්
පිළිගන්න මට ඕනෑකමක් නැහැ. ඔන්න ඔය විදිහට උපුටා ගැනීම කිහිපයකුත් එක්ක ඒ ලිපිය තුල තොරතුරු ඉක්තු කරලා තිබෙනවා. ජනපති රට යන මෙහෙයුමට චීනය ඉන්දියාව කරහැරියේ ඇයි ප්‍රශ්නාර්ථයකුත් එක්ක දවසේ තවත් සුවිශේෂී ලිපියක් අරුණ පුවත්පත ඉදිරිපත් කරලා තිබෙනවා. ওই විදිහට තමයි දවසේදී අරුණ පුවත්පතේ තොරතුරු ලිපි ප්‍රධාන වශයෙන් අද දවසේදී ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒත් එක්කම විනාඩි 8කට පෙර රජගෙදරින් ගෝඨා එළියට ගියේ හැටි කියලා තවත් විශේෂ ලිපියක් ජනාධිපතිව හිටපු ජනාධිපතිවරයා කොහොමද රජගෙදරින් එළියට ගියේ කියන කාරණාව පිළිබඳව සම්පූර්ණ ලිපියකුත් අද දවසේදී ඉදිරිපත් කරලා තිබෙනවා සති අග අරුණ පුවත්පත. හොඳයි එහෙනම් අපි අද දවසේදී පුවත්පත්වල තොරතුරු සමග වැඩසටහන නිමා කරන්නට පෙර ආතුව අවසන් විනාඩි කිහිපය තුළ අවධානය යොමු කරන්න සූදානම් වෙනවා කාටුන් සඳහා. ඒ අනුව සති අග අරුණ පුවත්පතේ හසන්ත විජයනායකගේ හුරේරා කාටුන් එකටයි අපි යන්න සූදානම් වෙන්නේ. එහිදී කියනවා GL කියනවා ජනාධිපති තෝරන්න පොහොට්ටුව සහාය දෙන්නේ රනිල්ට නෙමෙයි ඩලස්ටලු. GL ස්වාධීන වෙන්න ළඟයි වගේ කියලා තමයි අරුණ පුවත්පතේ කාටුන් එකකින් කියන්නේ. ඒ අතරතුර අපි බලමු අතුල් පිටු වලට පොඩ්ඩක් අවධානය යොමු කරලා මොනවද එවැනි විශේෂාංග විදිහට අද දවසේ ඉදිරිපත් කරලා තිබෙන්නේ කියලා. ඔව් විශේෂාංග ගැන කතා බහ කරනකොට විශේෂ ලිපියක් තිබෙනවා. පොහොට්ටුව රනිල් සරණ යයි කියලා තමයි තියෙන්නේ. අලියා පිටේ රනිල් ගමන් කරනවා හෙඬුවත් අතේ තියාගෙන ජනතා නියෝජිතින් රැසක් පොහොට්ටු වලින් ඔහුට ඔහුගේ ඇඟ දිහාවට පොහොට්ටු විසි කරමින් ඔහුට ආශිර්වාද කරන වගේ තත්ත්වයක් ඉදිරිපත් කරන බොහොම අපූර්ව කාටුන් එකකුත් එක්ක ලිපියක් ඉදිරිපත් කරනවා අරුණ පුවත්පත නිදහසේ සතියන්තයේ කියවලා බලන්න. යතරතුර අපි යනවා දිවයින පුවත්පතට අවධානය යොමු කරන්න. අද දවසේදී දිවයින පුවත්පතේ ඇතුල් පිටුවේ තිබෙන හිටිවන කවියටයි දැන් අපේ අවධානය. 69 ලක්ෂයේ ජනවරමට වැටුනිතිත රට හැර දමා ගෝඨාභය පිටව ඇත. අදම ජබන රනිල් ජනපති බලය මත විසඳිය යුතුය ජනතාවගේ කඳුළු පොත. ඔව් ජනතාවට කඳුළු නම් පොතක් තියෙනවා. බොහොමයක් තියෙනවා. ඒ කඳුළු ටික විසඳන්නට පිසදාන්නට දැන් පත් වෙන කවුරුන් හෝ කටයුතු කිරීම තමයි වටින්නේ. තවත් කාටුන් එකකට යන්න සූදානම් ජයරත්න වික්‍රමසිංහගේ රුවිතන් කාටුන් එක තියෙනවා. අගමැති රනිල් කියනවා මේ අරගලය කරන්නේ ෆැසිස්ට් වාදය කියලා. එතකොට ජනතාව ගෙදර යවපු අය බලය ගත්තේ මොන වාදයෙන්ද කියලා අහනවා. අගමැතිවරයා මේ දවස්වල ෆැසිස්ට් වාදය ගැන ටිකක් වැඩිපුර කාරණා එක එක දේවල් කියනවා අපිටත් අහන්න ලැබෙනවා. අපි යනවා ඉරිදා ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරන්නට. ලංකාදීප පුවත්පතේ පියල් සමරවීරගේ ලංකෝනිස් කාටුන් එක. ලංකෝනිස් කාටුන් එකේ දෙන්නෙක් ඉන්නවා. අන්න ඒ දෙන්නගේ කතාව තමයි මේ කියන්නේ. අන්න ඉල්ලා අස්වීමේ ලියුම ලැබිලලු. ඊට පස්සේ මට වැරදුනා කියලා තව ලියුමක් ලැබෙන එකක් නෑ නේද කියලා තමයි අහන්නේ. ඔව් මට වැරදුනා කියලා කියනවා. සමහරු නම් වැරදුනා කියලා කියන්නත් කැමති නැහැ. නමුත් හිටපු ජනාධිපතිවරයා කිව්වා මට වැරදුනා කියලා. හැබැයි ඔහු වැරදුනායි කියලා කියනකොට වෙන්න තියෙන ඔක්කොම ටික සිද්ධ වෙලා අවසానයි. විශේෂයෙන්ම පොහොර ප්‍රශ්නේදී එහෙම රටක් බොහොම වැරදි තැනකට යන්නට බලපාපු කාරණා උනේ මේ වැරදි තීරණත් එක්ක. එහෙම කියන්න පුළුවන් ද නායකයෙකුට නේද? අපි යනවා ඉරිදා කවිය ඔබට ඉදිරිපත් කරන්නට ඉරිදා ලංකාදීප පුවත්පතෙන්. නොගිය බැවින් නිවැරදි මග රට රැක්ම මතුවිනි රටට තරුණයන් සතු බලවික්ම සුරවිරු නායකයෙකු ඇති හරි දැක්ම අරගලය ඇදෙනු ඇත ඔහු බිහි වෙන තෙක්ම. නිවැරදි නායකයෙක් පිළිබඳව අවධානය සමස්ත රටක් තුල තියෙනවා. ඒක නිසා මේ කවියනුත් කියනා වගේ අරගලය ඇදෙයි ඉදිරියට නිවැරදිම නායකයෙක් රටට බිහි වෙන තෙක්. මොකද මේ සමස්ත රටක එකතුව කෙනෙක්ව එළවීම පමණක් නෙවෙයි යහපත් වූ රටක් බිහි කර ගැනීම. ඒ සඳහා සියල්ලන්ගේම අවධානය යොමු වෙලා තිබෙනවා. ජාත්‍යන්තරයේ අවධානයත් ඉතා තියුණුව රට දිහාවට යොමු වෙලා තිබෙන වෙලාවක්. ඒක නිසා හැමෝටම වගකීමක් තිබෙනවා නිවැරදිම දේ
සිදු කරන්නට. අපි පුනා කියන්නේ ඒකයි සිත පත්තරය තුලින් හැමදාමත් නිවැරදිත් ඒ රට වෙනුවෙන් යහපත් දේ කිරීමයි කළ යුතු වන්නේ. මොකද මේක බොහොම වටින රටක්, සම්පත් වලින් ආඩ්‍ය රටක්. නමුත් වැරදි තීරණ කිහිප දෙනෙක්ගේ ගත්ත නිසා රට යන්නේ අගාධයට. එයින් මුදවා ගන්නාත් එක් රටම දැස් තල්ලාගෙන බලාගෙන සිටිනවා. ඒ අපි තෝරාගත්තේ ඉරිදා ලංකාදීපයෙන්. අපි දැන් යන්න සූදානම් වෙනවා සිළුමිණ පුවත්පතට අවධානය යොමු කරන්නට. සිළුමිණ පුවත්පතේ සිම්පල් මෑන් කාටූන් එක තියෙනවා අද දවසේදී. සිම්පල් මෑන් කාටූන් එක දැන් සුළු මොහොතකින් ඔබට දකින්න පුළුවන්කම ලැබෙයි. 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනා එක්ක මේ සටහන තියෙන්නේ මෙන්න මේ විදිහට. මහජන දේපලට හානි කරලා තියෙනවා නම් පාලකයන් වේවා අරගලකරුවන් වේවා කාටත් නීති අනුව දඬුවම් දෙන්න ඕන. ඔව්. එයයි කළ යුතු වෙන්නේ. මහජන දේපල වලට හානි කරලා තියෙනවා නම් ඒක පාලකයන් වුණත් අරගලකරුවන් වුණත් නීතිය පොදු විය යුතුයි. කවදත් ජනතාව බලාපොරොත්තු වෙන්නේ රටවැසියන් බලාපොරොත්තු වෙන්නේ පොදු වූ නීතියක්. නීතිය හැමතෙම සාධාරණ වෙන්න ඕන කියලා කිව්වටමදි එය ප්‍රායෝගිකව සිදු කරගත්ත යුතුයි. සියලු දේ දිහා සියල්ලන් ඇස් දල්වාගෙන බලාගෙන ඉන්න නිසා ඒ සියලු දේත් නිවැරදි විදිහටම සිදු වෙයි කියන කාරණාව අපිත් බලාපොරොත්තු වෙනවා. අද දවසේ පත්තරේ වැඩසටහන අවසන් කරන්නට කලින් තවත් විශේෂ සුවිශේෂී ලිපියකට අවධානය යොමු කරොත් වටී කියලා හිතනවා. අපි හැමදාමත් අරගල ගැන කඩාවැටීම්, බිඳවැටීම් මේ සියලු දේවල් පිළිබඳව අවධානය යොමු කරනකොට සමහර විට පිටසක්වලත් ජීවීන් ලංකාව දිහා ඇස් දල්වාගෙන බලන් ඉන්නවද, එහෙම නැත්නම් මේ දවස්වල ටිකක් අවධානය වැඩි කරගෙන ඉන්නවද කියලා හිතනවා මෙන්න මේ ලිපිය දැක්කම. දානිගලට නිතර යන එන පිටසක්වල යානා ගැන සැඟවුණු රහස් කියලා විශේෂ ප්‍රවෘත්තියක් අද දවසේදී සිළුමිණ පුවත්පතේ අන්තර්ගත වෙලා තිබෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ නමකගේ අදහස් දැක්වීමනොත් එක්කයි මේ ලිපිය සකස් කරලා තිබෙන්නේ ඡායාරූප ගණනාවකුත් එක්ක. සතියන්තයේ කියවලා බලනවා නම් වටේවි. ධනංජය රජමහා විහාරාධිපති ආචාර්ය කන්දේගම දීපවංශාලංකාර නාමිපන් වහන්සේගේ තොරතුරු උන්වහන්සේගේ දැකපු දේවල් මේ සියලු කාරණාත් එක්කයි දානිගලට පිටසක්වල ජීවීන් සහ යානා පැමිණෙන බවට සැලකෙන ස්ථානයේ තියෙන ඡායාරූපත් එක්කයි මේ ලිපිය සකස් කරලා තිබෙන්නේ. එහි පුංචි උපුටා ගැනීමකට ගියොත් උදේ 5:15ට විතර පොඩි උන්වහන්සේලා දුවගෙන ඇවිත් කිව්වා ඊයේ රෑ දැකපු අර එළිය ආයෙත් කන්දෙන් ඉහළට ඇවිත් පෙර ආපු මාර්ගයේම ඉහළට ගමන් කළා කියලා. මේ මාදුරෝය ජලාශය, ඒ වගේම NDK ජලාශය මේ ආදී ජලාශත් එක්ක වට වෙලා තිබෙන තැනක, වටපිටාවක් තිබෙන තැනක තිබෙන සුවිශේෂීම තැනක් තමයි දානිගල කියලා කියන්නේ. සංචාරකයන් බොහොම ආකර්ශනීය තැනක්. බොහෝ දෙනෙක් කියනවා කාලයක පටන්ම මෙහි පිටසක්වල යම් සම්බන්ධතාවයක් තිබෙනවා, එවැනි එළි දකිනවා, විවිධ දේවල් දකිනවා කියන කාරණාව. ඒ පිළිබඳව සොයා බලපු සුවිශේෂී ලිපියක් අද දවසේදී සිළුමිණ පුවත්පතේ ඉදිරිපත් කළා තිබෙනවා. ඒක නිසා එයත් දැක බලාගෙන කියවා ගන්නවා නම් වටේවි ලංකාව පිළිබඳව ඉදිරිපත් කරන තොරතුරු ගැන ඔන්න ඔය දේවලුත් අපිට අහන්න දකින්න ආරංචි මාර්ග වලින් කියනවා කියන කාරණාවත් ඔබට ඉදිරිපත් කරනවා. එහෙමනම් අපි අද දවසේදී පුවත්පත් වලින් තොරතුරු ඉදිරිපත් කළා සමුගෙන යන්න සූදානම් වෙන වෙලාව. විශේෂයෙන්ම ඊට පෙර ආතුව අපි ඇත්ත පුවත්පතේ පඳුරට නොව හාවාටම කවි පන්තියත් ඔබට ඉදිරිපත් කරමින් තමයි සමුගැනීම සටහන් කරන්න සූදානම් වෙන්නේ. වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි අද දවසේ මොකක්ද මේ කියන්නේ කියලා බලමු. අගමැති රනිල්ගේ නිවසට ගිනි, ඒකයි ප්‍රවෘත්තිය. ඒ ප්‍රවෘත්තියට අදාළව මෙන්න මෙහෙමයි පද 4 ලියවෙන්නේ. ගෙවිලා දිගු කලක් නැතිවෙම නිවෙන්නේ, ගින්නක දනන්ගේ කුස හිස දැවෙන්නේ, රටකට දැරියේ හැකි ගින්නද නොවෙන්නේ, කවුරුද ගිනි මැලේ තව ගිනි ගහන්නේ. කවුද මේ ඇවිලෙන ගිනි මැලේට තවත් ගින්දර ගහන්නේ? ඒ හැමදේම අපිත් බලාගෙන ඉන්නවා. කවුද ඒ විදිහට එහෙම දේවල් කරන්නෙත් කියලා. එහෙම දේවල් කරනවා නම් එහෙම දේවල් කරන අය ගැන කියන්නත් අපි පසු බට වෙන්නේ නැහැ. පුවත්පත්වල ඉන්න අපේ සහෘදයින් කරනවා වගේම කියනවා වගේම පන්හිඳ හසුරුවනවා වගේම විද්‍යුත් මාධ්‍යයේත් ඒ දේවල් හසුරුවමින් ඔබට ඒ දේවල් කියන්නට අපි පැකිලෙන්නේ නැහැ. වැරදි කරන හැම අය ගැනම කතා බහ කරන්න අපි සූදානම්. එබනම් අපේ පුවත්පත් විශේෂාංගය තුලින්
සමුගන්න සූදානම් වෙන මොහොතේ මතක් කරනවා අද දවසේදීත් ඊයේ වගේම ක්‍රිකට් තරඟය පිළිබඳව හැමෝම උනන්දු වෙන්න ඉන්න වෙලාවක්. ඊයේ දවසේදී ටෙස්ට් තරඟවලියේ පළවෙනි දිනය ආරම්භ වුණා. එහි සියලු තත්ත්වවිත්ති සජීවීව ඔබ වෙත ගෙන ආවා. අපි අද දවසේදීත් උදෑසන 9 සිට විශේෂයෙන්ම විස්තර විචාරකයන් ඒ වගේම ප්‍රවීණීන් රැසකගේ සහභාගීත්වයත් එක්ක සුවිශේෂී සාකච්ඡාවකුත් සමග සියලු කාරණා සමග සජීවී විස්තර කතනයන් සමගින් ඔබට අද දවසේ ක්‍රිකට් තරඟාවලිය රැගෙන එන්න සමීප කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඊට පෙර ආතුව මේ වැඩසටහන නිමාවීමත් සමගම ඊයේ දවසේ තරඟයේ විශේෂ අවස්ථාවන් රැසක් සමග විශේෂම දැක බලාගත යුතුම අමතක නොවන තැන් රසක් එක්ක තරඟයේ විස්තර රැගෙන විශේෂ සකස් කළ වැඩසටහනක් ඉදිරිපත් කරන්නටත් සූදානම්. මේ වැඩසටහන නිමා වුණත් සමගම ඔබට ඒ සමගින් රැඳෙන්නට ආරාධනා ලබා දෙනවා. එහෙමනම් අපි අදට සමුගන්නයි සූදානම් වෙන්නේ සියත පත්තරය තුලින්. හෙට අලුත් සතියක ආරම්භය සඳුදා දවස හෙටත් උදෑසන 6:30ට අපි සියත පත්තරයේ සමගින් මුණ ගැහෙන්න සූදානම්. එහෙමනම් කවදත් ක්‍රිකට් දිනවන සියත සමග ක්‍රිකට් ගැන තොරතුරු දැන් ඔබට දකින්න පුළුවන් මේ නිමාවීමත් සමග සියත පත්තරේ. හැමතෙම ජයග්‍රාහී වූ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.